මුහුදේ ගමන් කරන රුවල් නෞකාවක් දැකලා තියෙනවද? මුහුදේ ගමන් කරන රුවල් නෞකා කෙමින් ගමනාන්තයට යන්නේ මුහුදේ තියෙන වතුර නිසාම නෙමෙයි. මුහුදේ තියෙන හුළඟ නිසා. මේ හුළඟ නැති වුණොත් මේ රුවල් නෞකාවට පොඩ්ඩ ගමනාන්තය කරා යන්න බැරි වෙයි. අන්න ඒ වගේ තමයි ඔබේ මගේ ජීවිතේ ශුද්ධාත්මයන්න් වහන්සේගෙන් පිරුණේ නැත්තං අපටත් මේ විශ්වාසයේ ගමන එතර වෙන්නට බැරි වෙයි. එනිසා ශුද්ධාත්ම ආගමනය හිතේ තියාගෙන අපි උන්වහන්සේට මේ දින කිහිපය පුරාම යාඥා කරන්නේ විශේෂාකාරයෙන් අර මුහුදේ තියෙන රුවල් නැවට හුළඟ වමනා වගේ අපේ ජීවිතයට ශුද්ධාත්මයන්න් වහන්සේගේ අනුභාව සම්පන්න බලගතු වැඩසිටීම වමනා නිසා. එනිසා අද දවසේ අපි විශේෂාකාරයෙන් උන්වහන්සේට යාඥා කරමු. නව ගිවිසුම පුරාවටම උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුතා අපට උගන්වපු දේවලුත් එක්ක අපේ ජීවිතේ කොහොමද ශුද්ධාත්මයන්න් වහන්සේට නතු කරගන්නට යන්නේ කියන්නේ. ශුද්ධාත්මයන්න් වහන්සේගෙන්
අපේ ජීවිත පුරව ගන්නකොට අපිට ස්වාමින් වහන්සේගේ බලගතු වැඩ සිටීම තුළ දෙවියන් වහන්සේව කෙමෙන් අපේ ජීවිතේ ඇත්තක් බවට අපිට හරව ගන්නට පුළුවන් වෙයි. මේ දිනවල අපිට ඇහෙන දේවල්, අපිට පේන දේවල් හැම දෙයක්ම අපේ ජීවිතේ ගොඩාක් කලකිරෙන ස්වභාවයකට පත් කරද්දී ජේසුස් ස්වාමින් වහන්සේ අපිට පොරොන්දුවක් දුන්නා. ඒ පොරොන්දුව තමයි ශුද්ධාත්මයන්න් වහන්සේට නතු වෙන්න. උන්වහන්සේම අපේ ජීවිතේ හැම දෙයක්ම වෙනස් කරන්නට සූදානම් කියන එක. ඒ නිසා අද දවසේ අපි ජීවිතේ අලුත් කරගන්නට යන්නේ උන්වහන්සේගේ බලගතු වැඩසිටීමත් එක්ක. මේ ශුද්ධාත්ම ආගමනයේ අපි අද දවසේ වෙහෙස මහන්සි වෙන්නේ තේරුම් ගන්නට නව ගිවිසුම පුරාවටම ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේ අපිට කිව්ව විදිහට මේ සහනදායකයන්ගෙන් පිරෙන්න කොච්චර දුරට අපිට අපේ ජීවිත ශුද්ධවන්ත කරගන්නට පුළුවන්ද කියන එක. ඒ නිසා පල්ලි අපි හැමෝටම උඩ තියෙන සුරුහං දිහා බලාගෙන ඔරසං කියන අපි අද දවසේ ශුද්ධාත්මයන්න් වහන්සේට කියමු. ශුද්ධාත්මයන්නනි, ඔබ වහන්සේගෙන් පිරෙන්නට විතරක් නෙමෙයි, ඔබ වහන්සේගේ ශුද්ධාත්ම ස්ප්‍රීතුවෙන් සම්පූර්ණයෙන්ම නතු වෙන්නටත්, ඔබ වහන්සේගේ ප්‍රඥාව, ඔබ වහන්සේ අපට දෙන්නට යන දීමනා, ඔබ වහන්සේගේ පළවලින් පිරෙලා අපේ ජීවිත ශුද්ධවන්ත කරගන්නට වරම් දෙන්නට කියලා. එනිසා අපේ ජීවිත ශුද්ධාත්මයන්ගෙන් පිරෙමින් අලුත් කරගමු. උත්පත්ති කතාව කියවන අපි හැම කෙනෙක්ටම දකින්නට පුළුවන්, තේරුම් ගන්නට පුළුවන් ලස්සන දෙයක් තියෙනවා. ඒ තමයි උන්වහන්සේ දෙවි පියාණන් වහන්සේ මේ ලෝකයේ මවනකොට කොච්චරනම් පරිපූර්ණ විදිහට මේ ලෝකය නිර්මාණය කළාද, මැව්වද කියන එක. ඒ නිසා මේ ලෝකාරම්භයේදී උන්වහන්සේ මේ ගොඩනගපු හැම දෙයක්ම උන්වහන්සේ හිතපු විදිහටම, උන්වහන්සේ ප්‍රාර්ථනා කරපු විදිහටම පිළිවෙලට තිබුණා. එනිසා අපි දකිනවා අපේ සම්බන්ධකම් පවා ඉතාමත් ලස්සනට උන්වහන්සේ ගොඩනගලා තිබ්බා. මිනිසා දෙවියන් වහන්සේත් එක්ක තිබිච්ච සැමදියාව, මිනිසාගේ සහෝදර සහෝදරියොත් එක්ක අනිකුත් මිනිසුත් එක්ක තිබිච්ච සම්බන්ධකම, ඒ විතරක් නෙමේ මනුෂ්‍යයාට තමා සමග තිබිච්ච සම්බන්ධකම, ඒ වගේම හැම මිනිසෙක්ම ස්වභාව ධර්මයත් එක්ක තිබිච්ච සම්බන්ධකම් කියන මේ සම්බන්ධතා හතරම ඉතාමත් පිරිපුන්ව සම්පූර්ණව තිබ්බා. පළවෙනි පාපය, සාතන් මේ ලෝකයට පාපය ගෙනැල්ලා පළවෙනි උන්වහන්සේ මව්පුවේ ලස්සන මනුෂ්‍යයන් දෙන්නව පාපේ ඒ විෂ ඇතුළත් කරලා ඔවුන්ගේ සම්බන්ධතාවයන් කඩන්නට පටන් ගන්නවා. මේ තුල අපි දකිනවා මනුෂ්‍යයාට දෙවියන් වහන්සේට තිබෙන සමදියාව කැඩිලා බිඳලා විනාශ වෙලා යනවා. ඒ විතරක් නෙමේ මනුෂ්‍යයා අතර තිබිච්ච ලස්සන සමදියාව, ඒ ලස්සන සම්බන්ධකම කැඩිලා විනාශ වෙලා යනවා. පාපය නිසා මනුෂ්‍යයාට තමා සමග තිබිච්ච ඇතුළාන්ත ගනුදෙනුව නැතුව ගිහිල්ලා මනුෂ්‍යයා තමා සමග තිබිච්ච සම්බන්ධතාවයක් නැති කරගන්නවා. ඒ විතරක්ම නෙමෙයි, මෙච්චර කල් මනුෂ්‍යයා මේ ස්වභාව ධර්මයත් එක්ක තිබිච්ච සමදියාව, ඒ ලෙන්ගතුකම, ඒ බැඳීම පවා නැති කරගන්නවා. ඒ නිසා අපි දකිනවා පාපය එන තැන වෙන්වීම, බෙදීම කියන මේ සංකල්පයත් ගොඩ නැගෙනවා. පාපය ඇතිවන තැන මේ හැම දෙයකටම වැඩියෙන් මනුෂ්‍යයා බෙදෙන්නට පටන් ගන්නවා. ඒ නිසා ශුද්ධ පාවුලුතුමා එපිසිවරුන්ට ලියන ලද ලිපියේ සඳහන් කරනවා, එපිස 4 පළවෙනි වගන්තිය සිට 6 වෙනි වගන්තිය දක්වා ශුද්ධාත්මයන් වහන්සේ කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල අපිව
එකමුතු කරන එක ඒකාබද්ධ කරන එක කියලා. එහෙනම් ශුද්ධාත්ම මංගල්‍යය සමරන්නට සූදානම් වෙන අප හැම කෙනෙක්ම ඉල්ලලා යාඥා කරන්නට යනවා අපිට මේ එකමුතුකම මේ සම්බන්ධකම නැවතත් ගොඩනගන්නට කියලා අපි ඉල්ලන්නට යනවා. බලන්න ලෝක ආරම්භයේදී මේ නැතිවෙච්ච සම්බන්ධකම නැවතත් ගොඩනගන්නට දෙවියන් වහන්සේ කොච්චර නම් දේවල් කරාද. උන්වහන්සේගේ ගැලවීමේ මේ මහා ක්‍රියාවලිය තුළ දේව අම්මගේ ඇතුළට ක්‍රිස්තුස් වහන්සේව උන්වහන්සේ ගැබ්ගන්නකට ක්‍රිස්තුස් වහන්සේව දේව මාතාවන් වහන්සේගේ කුස ඇතුළට එවනකොට එතුමියව ශුද්ධාත්මයන් වහන්සේගෙන් පිරෙන්නට සලස්වනවා. ඒ පිරීම තුළ දේව මාතාවන් වහන්සේව ක්‍රිස්තුස් වහන්සේට වැඩසිරෙන්නට පුළුවන් ලස්සන ස්ථානයක් බවට පත් කරනවා. තැනැත්තියක් බවට පත් කරනවා. ඒ නිසාද විශේෂයෙන්ම අපි කල්පනා කරන්නට යනවා මේ ශුද්ධාත්මයන් වහන්සේ නැවත මනුෂ්‍යයා තුළට වැඩ වසනකොට මනුෂ්‍යයා තුළට නැවතත් වඩිනකොට ඒ නව ජීවනය කියන සංකල්පය අපි දකිනවා දේව වචනය තුළ වඩාත් ඉලිප්පෙන්නට පටන් ගන්නවා. දේව මාතාවන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේගෙන් පිරෙනකොට ඇය තුළ අලුත් ජීවිතයක් පටන් ගන්නවා. ඒ ජීවිතය තුළ ක්‍රිස්තුස් වහන්සේගේ ආගමනය පැමිණීම තුළ මුළු ලෝකයම අලුත් වෙන්නට පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි බයෙන් හැංගිලා හිටපු ගෝලයන් අපි ඇත්තටම ඔවුන්ව දකින්නේ මැරිච්ච ස්වභාවයක් තුළ ජීවත් වෙච්ච පිරිසක් විදියට. ක්‍රිස්තුස් වහන්සේගේ මරණයත් සමගම බය වෙච්ච තැතිගත් හැමදේම අවසానයි කියලා හැමදේම දාලා යන මේ ගෝලයන් තුළ අපි දකිනවා මැරිච්ච ස්වභාවයක්. ශුද්ධාත්මයන් වහන්සේ සේනාකුළු ශාලාවේදී ඔවුන්ව වසා ගන්නකොට අපි දකිනවා නැවතත් අලුත් ජීවිතයක් ඔවුන් තුළට ගලාගෙන එනවා. නව භාවයක්, නව මැවිල්ලක් බවට ඔවුන් පත් වෙනවා. ඒ නිසා ශුද්ධාත්මයන් වහන්සේ නව ගිවිසුම තුළ එන්නේ කොතනද? එතන අපි දකිනවා අලුත් ජීවිතයක්, නව පැවැත්මක්, නවතාවයක්. ඒ නිසා මේ ශුද්ධාත්ම ආගමනය තුළ අපි ඉල්ලලා උන්වහන්සේට යාඥා කරන්නට යනවා. ශුද්ධාත්මයන්ෙනි අප ඇතුළට ඇවිල්ලා අප ඇතුලේ තියෙන මේ බෙදීම් අපේ තියෙන සම්බන්ධකම් වල පළඳුවීම් ඇතුළට ඇවිල්ලා ශුද්ධාත්මයන්ෙනි අපව අලුත් කරන්නට කියලා නවතාවයට පත් කරන්නට කියලා. අපි දකිනවා නව ගිවිසුම තුළ ශුද්ධාත්මයන් වහන්සේට දෙන ලස්සන නමක් තියෙනවා. උන්වහන්සේට අපි කියනවා පැරක්ලීට් කියලා. මේ පැරක්ලීට් කියන නම ඇත්තටම එදා ලෝකේ භාවිතා වුණා නීතිමය පසුබිමක් එක්ක. ඉංග්‍රීසි භාෂාවෙන් අපි මේට භාවිතා කරනවා ඇඩ්වොකේට් කියලා. ඒ නිසා අපි විශේෂයෙන්ම උන්වහන්සේට කියනවා සහාය වෙන උදව් වෙන තවත් කෙනෙක්ගේ උදව්වට උපකාරයට වඩින තැනැත්තෙක් කියලා. ශුද්ධාත්මයන්න් වහන්සේ අපි හැම කෙනෙක්වම ක්‍රිස්තුස් වහන්සේත් එක්ක එකමුතු කරන්නට එකතු වෙන තැනන් වහන්සේ. ඒ නිසා ශුද්ධ වූ ජුවාම්තුමාගේ සුවිශේෂයේ 14 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තියේ උන්වහන්සේ කියනවා මම ඔබ වෙතට සහනදායකයාණන් කෙනෙක් මැදිහත් කරුවෙක් මැදිහත් කාර්යාණන් කෙනෙක් එවනවයි කියලා. එනිසා ඒ මැදිහත් කාර්යාණන් පැමිණි කල අපි හැම කෙනෙක්ගේම ජීවිතවලට උන්වහන්සේ උදව් කරන්නට යනවා. උන්වහන්සේ අපේ ජීවිතවලට ඇතුළත් වෙලා අපිට සහාය දෙන්නට යනවා. දෙවියන් වහන්සේ ගාවට ක්‍රිස්තුස් වහන්සේ ගාවට නැවතත් අර පෙර තිබිච්ච සම්බන්ධකම් ගොඩනගා ගනිමින් ලං වෙලා ශුද්ධවන්තව ජීවත් වෙන්නට. එහෙනම් කොහොමද මේ ශුද්ධාත්මයන්න් වහන්සේ මේ සහායදායකයන්න් වහන්සේ මේ මැදිහත් කරුවාණන් වහන්සේ අපිට උදව් කරන්නට යන්නේ? රෝම වරුන්ට ලියන ලද ලිපියේ 8 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි වගන්තියේ සිට 27 වෙනි වගන්තියේ මෙන්න මේ විදිහට ශුද්ධ පාවුලුතුමා සඳහන් කරනවා. ශුද්ධාත්මයන්න් වහන්සේ අපේ දුර්වලකම් වලදී අපට ආධාර කරනසේක. බලන්න දුර්වලකම නිසා වැටිච්ච අපට ශුද්ධාත්මයන්න් වහන්සේ අපිව වසාගෙන ඒ දුර්වලකම් තුල අපිව වැටෙන්නට මැරෙන්නට ඉඩ නොදී නැවතත් නව මැවිල්ලක් නවතාවයට පත්වීම සඳහා උන්වහන්සේ අපිව රැගෙන යනවා. දුර්වලකම තුල මැරෙන්නට ඉඩ නොදී නැවතත් ක්‍රිස්තුස් වහන්සේ සමග ඒකාබද්ධ කරන්නට සම්බන්ධ කරන්නට උන්වහන්සේ පියවර ගන්නවා.
ඒ විතරක් නෙමෙයි ශුද්ධාත්මයන් වහන්සේ අපිට උගන්වනවා මේ සම්බන්ධකම ගොඩනගා ගැනීම සඳහා අපි ආඥා කරන්න ඕනේ කොහොමද කියන එකත්. ශුද්ධ පවුලතුමා ලස්සනට කියලා දෙනවා අපේ සුසුම් ලෑම්වලදී ශුද්ධාත්මයන් වහන්සේ අප වෙනුවෙන් මැදිහත් වෙලා මධ්‍යස්ථකාරයෙක් ලෙස ඉදිරිපත් වෙලා දෙවිපියාණන් වහන්සේට යාඥා කරනවායි කියලා. පවුලතුමා කියනවා මේ යාඥා දෙවියන් වහන්සේ අහක දාන්නේ නැහැ කියලා. ඒ ශුද්ධ වූ යාඥාව ඔබ මා වෙනුවෙන් දෙවියන් වහන්සේ ඊටමත් ආදරෙන් දයාබරව පිළිගන්නවායි කියලා. ඒ නිසා ශුද්ධ පවුලතුමා කියන විදිහට මේ ආත්මයන්න් වහන්සේ වසා ගන්න තැන අපි හැම කෙනෙක්වම උන්වහන්සේ නැවතත් අලුත් ජීවිතයක් කරා රැගෙන යන්නට යනවා. ඒ නිසා අපි ආඥා කරනවා ක්‍රියාපොතේ අපිට සඳහන් කරලා තියෙන ආකාරයට ශුද්ධාත්මයන්ණිය ඔබ වහන්සේ අපිව බලවත් කරන්න. විශේෂයෙන්ම අපිව බලවත් කරන්න ඒ උන්වහන්සේගේ සාක්ෂිකරුවන් බවට පත්වන්නට. ඔබ වහන්සේ අපිට උගන්වන්න අපිට කියලා දෙන්න විශේෂයෙන්ම අපි කොහොමද දෙවි පියාණන් වහන්සේ ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේ උගන්වපු දේවල් අපි ජීවත් කරවන්නේ කොහොමද කියලා. ක්‍රිස්තුස් වහන්සේ කියනවා ශුද්ධාත්මයන් වහන්සේ වැඩිය කල ඔබට මා උගන්වපු හැමදේම ශුද්ධාත්මයන් විසින් නැවතත් මතක් කරලා දෙයි කියලා. අපිට අද වෙන විට අපිව දුර්වල වෙන්නට පාපයට වැටෙන්නට පටන් අරගෙන තියෙන්නේ. මේ ජෝම්තුමාගේ සුවිශේෂයේ 14 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි වගන්තිය කියන ආකාරයට අපිට ක්‍රිස්තුස් වහන්සේ කියලා දුන්න දේවල් දැන් අමතක වේගෙන යන නිසායි. ඒ නිසා ශුද්ධාත්මයන් වහන්සේට අපි හැම කෙනෙක්ම කන්න ලව් කරමු. ශුද්ධාත්මයන්නි ඔබ වහන්සේගේ මේ හැම වරප්‍රසාදයක්ම රැගෙන අප වෙතට වඩින්න. විශේෂයෙන්ම ක්‍රිස්තුන් වහන්සේ අපගේ ගැලවීම උදෙසා කරපු ඒ මහා ප්‍රාතිහාර්යයන්, ක්‍රිස්තුන් වහන්සේ අපේ ගැලවීම උදෙසා කරපු ඒ පූජනීය ඒ ගැලවීම දායක පූජාවීම අපිට අමතක වෙන්නට දෙන්නට එපාය කියලා අපිට නිරන්තරයෙන්ම මතක් කරලා උන්වහන්සේ උගන්වපු දේවල් නැවත සිහිපත් කරලා දෙන්නටයි කියලා අපි යාඥා කරනවා. ඒ වගේම අපිට උගන්වලා තියෙනවා ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ සත්‍යයේ ආත්මයානෝ කියලා. ඒ නිසා සත්‍යයට මුහුණ දෙන්නටත් සත්‍ය අනුව අපගේ ජීවිත ගොඩනගා ගන්නටත් ක්‍රිස්තුන් වහන්සේ උගන්වපු ඒ සත්‍ය තුල ජීවත් වෙමින් අපිට නැති වෙලා ගිය ඒ ලස්සන සම්බන්ධකම් තුල නැවතත් අලුත් ජීවිතයක් ගොඩනගා ගනිමින් දෙවියන් වහන්සේ වෙතට යන්නට ශුද්ධාත්මයන්ණනි අප හැම කෙනෙක්ටම උදව් වෙන්න, උපකාර වෙන්න, අප වෙනුවෙන් මධ්‍යස්ථ වෙන්නට කියලා අපි ආඥා කරමු. අපට දෙන ලද ශුද්ධාත්මයන්න් වහන්සේ අප සිත් උන්වහන්සේගේ ආදරයෙන් පුරවන සේක කියලා ශුද්ධ පවුලතුමා රෝමවරුන්ට ලියපු ලිපියේ ලස්සනට සඳහන් වෙනවා. උන්වහන්සේ අපේ සිත් ක්‍රිස්තුස් වහන්සේගේ ආදරයෙන් පුරවන්නේ අපේ සිත් කැළඹිලා තියෙන මේ මොහොතේ. අද නව ගිවිසුම පුරාවටම අපි කතා කරා ශුද්ධාත්මයන්න් වහන්සේගේ බලගතු වැඩ සිටීම. දෙවමෑණියන්ගේ ජීවිතය නිකම් මරියා දෙවියන් වහන්සේගේ දාසියක් වෙමින් ශුද්ධාත්මයන්න් වහන්සේගෙන් පිරෙද්දී කොහොමද ශුද්ධවන්ත වුණේ කියන එක. උන්වහන්සේගේ ගෝලයන් ශුද්ධාත්මයන්ගෙන් පිරෙද්දී කොහොමද දෙවියන් වහන්සේගේ වචනය අනිත් අයට කියලා දෙන්නේ ඒගොල්ලන්ගේ ජීවිතය වෙනස් කරගෙන කියන එක අද දවසේ අපි ගොඩාක් ආදරයෙන් මෙනෙහි කරා. මේ හැම දෙයක් එක්කම ශුද්ධාත්මයන්න් වහන්සේ මේ වසරේ ශුද්ධාත්ම ආගමනයට සූදානම් වෙද්දී ඔබට මට ආරාධනා කරන්නෙත් ඒ ශුද්ධවන්තකම හොයන්න නෙමෙයිද? ඒ නිසා අපි ගොඩාක් ඔරසන් කියන්න යාඥා කරන්න අමතක වෙන ශුද්ධාත්මයන්න් වහන්සේට බය භක්තියෙන් යාඥා කරමු. ශුද්ධාත්මයන්ණනි අප තුලට වඩින්නට කියලා. අප ජීවිත ආලෝකමත් කරන්නට කියලා. උන්වහන්සේගේ ගිනි සිලුවෙන් අපේ හදවත් දවන්නට කියලා අද දවසේදී අපි විශේෂාකාරයෙන් යාඥා කරමු. ඒ නිසා අපි උන්වහන්සේට කියමු අපේ ජීවිත බලවන්ත කරන්නට කියලා. අපිට උන්වහන්සේගෙන් තොර ජීවිතයක් නැති නිසාම
උන්වහන්සේගේ බලය ඇරෙන් අපිට මුකුත් කරන්නට බැරි නිසාම හරියට අර මුහුදේ ගමන් කරන නෞකාවට මුහුදේ තියෙන සුළඟ අවශ්‍යයි වගේ අපේ ජීවිතයට ශුද්ධාත්මයන්න් වහන්සේගේ අනුභව සම්පන්න වැඩ සිටීම උන්වහන්සේගේ බලගතු මෙහෙවීම නැති වුණොත් මේ විශ්වාස ගමන ඉදිරියට යන්නට බැරි වුණා වගේ අපි උන්වහන්සේට ආඥා කරමු ඒ හුළඟ වෙන්න අපේ ජීවිතේ ඒ ගින්නෙන් අපේ ජීවිත දවාලන්නට කියලා මේ ගායන ගීතිකාවත් එක්ක අපි ආඥා කරමු. බලවත් කරනා සමිදානන් තුල සියල්ල කළ හැකිවේ සියල්ල කළ හැකිවේ මා බලවත් කරනා සමිදානන් තුල සියල්ල කළ හැකිවේ සියල්ල කළ හැකිවේ නැත මා සිතේ සැකයක් බියක් සමිදෝ බලවතානෝ නැත මා සිතේ සැකයක් බියක් සමිදෝ බලවතානෝ රැකගන්න මා සමිදේ දිවෙනවා සැප මොහොතේ රැකගන්න මා සමිදේ දිවෙනවා සැප මොහොතේ මා බලවත් කරනා සමිදානන් තුල සියල්ල කළ හැකිවේ සියල්ල කළ හැකිවේ මහෞත්තමෝ දෙවි ස්වාමිනී ඔබ වහන්සේදා ඔබ වහන්සේගේ ශුද්ධාත්මයන්න් වහන්සේව ඒ ශුද්ධවන්ත පවුලට නාසරතේ ඒ ශුද්ධවන්ත පවුලට ඔබ වහන්සේ අවද්දී ඔවුන්ගේ ජීවිත විතරක් නෙමෙයි උන්වහන්සේගේ ජීවිත දකින අනිත් අයගේ ජීවිතත් ශුද්ධවන්ත වෙන්න පටන් ගත්තා. එනිසාද දවසේදී මේ ශුද්ධාත්ම ආගමනයට සූදානම් වන දෙවැනි දවසේදී විශේෂාකාරයෙන් අපි ආඥා කරන ඔබ වහන්සේට අප පවුල්වල ඉන්න දෙමව්පියන් වෙනුවෙන් අම්මලා තාත්තලා සමහරලාවට ඒගොල්ලන්ගේ දරුවන් නිසා දුක් විඳින දවසින් දවසට ජීවිතේ මොකක්ද කරන්නට උවමනායි කියලා දන්නේ නැතුව ලත වෙන අම්මලා වෙනුවෙන් තාත්තලා වෙනුවෙන් අද දවසේදී අපි වහන්සේට ආඥා කරනවා. මහෞත්තමෝ දෙවි ස්වාමිනී ඔබ වහන්සේ ඒ දෙමව්පියන්ගේ ජීවිත ආශිර්වාද කරන්න. ඔබ වහන්සේගේ ගින්නෙන් දවාලන්න. විශේෂාකාරයෙන් මේ පවුල්වල ඉන්න දරුවන්ගේ ජීවිත වෙනුවෙනුත් අපි ආඥා කරනවා. දෙමව්පියන්ගේ ඇස්වල කඳුළු බිඳු වැටෙන්නේ දරුවන් කරන කියන දේවල් ශුද්ධවන්ත නොවෙද්දී. එනිසා ගෙවල් වල ඉන්න දරුවන්ගේ ජීවිතත් ස්වාමිනී එදා ඔබ වහන්සේගේ ගෝලයන් මතට ඇවිත්
බයෙන් හිටපු අයගේ ජීවිත ශක්තිමත් කරා වගේ හොඳ නරක කියන දේ වෙන් කරලා අඳුරගන්නට ඒ දරුවන්නට අවශ්‍ය ප්‍රඥාව දෙන්නට කියලා අද දවසේදී අපි වහන්සේට ආඥා කරමු. ඒ වගේම මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තමන්ගේ ජීවිතයම නැති කරගෙන තමන් ළඟ ඉන්න අයගේ ජීවිතත් නැති කරගෙන ජීවත් වෙන ඒ තරුණ තරුණයන් වෙනුවෙනුත් අපි වහන්සේට ආඥා කරනවා. ස්වාමිනී, ඔබ වහන්සේගේ බලයෙන් පිරුණොත් විතරයි අපිට මේ ඇබ්බැහිකම් වලින් මිදෙන්නට පුළුවන් වෙන්නේ. ඒ වගේම ස්වාමිනී, තවත් ගොඩාක් දෙමව්පියන් අම්මලා තාත්තලා දරුවෙක්ව මට කවද්ද ඔබ වහන්සේ දෙන්නේ කියන දේ ඇඟිලි ගණන් කර කර ඔබ වහන්සේ ඉස්සරහා දන ගහගෙන යාඥා කරන ඒ ලස්සන පෞල් ජීවිත වෙනුවෙනුත් අද දවසේ අපි ඔබ වහන්සේට යාඥා කරනවා. ශුදවානා මුනීශ්වරයයි ජුවකීනු මුනින්ද්‍රයයි අවුරුදු 20ක් විතර දරුවෙක් නැතුව ලත වෙද්දී ඔබ වහන්සේ ශුද්ධාත්මයන්න් වහන්සේගෙන් පිරුණ දේවමෑණියන්ව කුසට දුන්නා වගේ තාම තැවෙන දරුවෙක්ගේ ඒ ලස්සන තිලිනේ ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙන තාම සිහිනයක් විදිහට ඉන්නේ ලස්සන පෞල් ජීවිත වෙනුවෙනුත් අද අපි ඔබ වහන්සේට ආඥා කරනවා. ස්වාමිනී, එදා ඔබ වහන්සේ ඉස්සරහා දන ගහගෙන පාලු කරේ ඔරසන් කියපු ජුවකීන මුනින්ද්‍රයි ආනා මුනීශ්වරයාටයි ඔබ වහන්සේ දුන්න ලස්සන තිලිනය වගේ ඒ පවුල් වලටත් ශුද්ධාත්මයන්ණනි වැඩම කරන්න. ශුද්ධාත්මයන්ණනි ඔවුන්ට ඔබ වහන්සේගේ තිලිනය ලබා දෙන්නට කියලත් අද අපි ඔබ වහන්සේට ආඥා කරමු. දේවමෑණියන් වහන්සේ දර්ශනය වෙච්ච ගොඩාක් තැන්වල දන ගහගෙන අපිට ඔරසන් කියලා කියන්න කියලා කිව්වේ යන්නේ නිසයි. ශුද්ධාත්ම ආගමනයට සූදානම් වන මේ දෙවනි දවසේ අම්මා කෙනෙක් විදිහට, තාත්තා කෙනෙක් විදිහට, ගෙදර ඉන්න දරු දැරියන් විදිහට, නැත්තම් තරුණ තරුණයන් විදිහට, නැත්තම් වැඩිහිටියන් විදිහට, ආච්චි කෙනෙක් සීයා කෙනෙක් විදිහට අපිත් ගෙදර සුරුවන් කූඩුව ගාව පහන පත්තු කරගෙන ඔරසන් කියමු. ශුද්ධාත්මයන්න්ගෙන් අපේ ජීවිතත් අපේ පවුලත් පුරවන්නට කියලා. ඒ මොකද මගේ ජීවිතය විතරක් නෙමෙයි, මගේ පවුලම ශුද්ධවන්ත කරගෙනයි මගේ ජීවිතේ මම මේ ශුද්ධවන්තකම අනෙත් අයට ආලෝකයක් විදිහට දෙන්නට යන්නේ. එනිසා බලගතු ස්වාමිනී, මහෝත්තම වූ දෙවි ස්වාමිනී, ඔබ වහන්සේ සෑම සියලු දෙයක්ම දන්නා නිසාම ක්‍රිස්තුස් වහන්සේ අපට දෙන්නට යන්නා වූ දුන්නා වූ ඒ සහනදායකයන්න්ගේ මඟ පෙන්වීම, ඒ සහනදායකයන්න්ගේ බලගතු වැඩසිටීමත් එක්ක අපේ ජීවිත ශුද්ධවන්ත කරලා දෙන්න. අපි මේ ගායන ගීතිකාවේ අපි උන්වහන්සේට කියමු, අපි හැම කෙනෙක්වම බලවත් කරන්නට, ශක්තිමත් කරන්නට කියලා. ඉස්සරහා කඳුළු සනසා අපව මුදවා සෑම නපුරින්, ඉස්සරහා කඳුළු සනසා අපව මුදවා සෑම නපුරින්, සමිඳා ඔබයි නිබඳේ ප්‍රශංසාව
කරනා සමිදානන් තුළ සියල්ල කළ හැකිවේ සියල්ල කළ හැකිවේ මා බලවත් කරනා සමිදානන් තුළ සියල්ල කළ හැකිවේ සියල්ල කළ